කොලයක් එහෙම නැද්ද? මොකද නම මම මොකක්වත් දන්නේ නැහැ. දැන් කවුරුත් එක සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දීලා নমස්කාරය කියන්න. शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि शरणं गच्छामि शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि आनातिपाता वेरमणि सिक्खापदं समाधियामि इन्नादाना वेरमणि सिक्खापदं समाधियामि कामेषु मिथ्याचारो
වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, අද මේ නිවසේ සිද්ධ කරන්න සූදානම් වන්නේ තමන්ගේ නවින් ජන්මාන්තරගත වෙච්ච කොතලාවලගේ ප්‍රේමදාස පින්වත් පාසක මහත්මයා ඉහිපත් කරගෙන ධර්ම දානමේ පින්කම. විට දින 7කට පෙර තමයි මිය පරලොව යන්න යෙදුනේ. දෙන්න පුළුවන් ඉහළම දානීය තමයි එවැනි ධර්ම දානයක් සිදු කරලා පින් අනුමෝදන් කරන එක. පින්වත්නි, බොහොම හොඳට අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අපේ ජීවිතයේ එදිනෙදා සිද්ධ වෙන දුර්වලකම් අපි විසින්ම අපේ සම්බුද්ධියෙන් අවබෝධ කරගෙන යහපත් පැත්තට යොමු වෙනවා කියන චේතනාව කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් මේ ඇත්තන්ට ලැබුණු මේ සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මෙන් ප්‍රමාද නොවි අප්‍රමාදීව ඵල නෙලාගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. එනිසා කොහොම හොඳට මේ දේශනාව ශ්‍රවණය කරනවා කියන අදිෂ්ඨානය මාතෘකාවට ගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක් ගාථාවක්. අන්තෝ ජටා බස්ජ. ඇතුළත් ගැට පිටත් ගැට. ජටාය ගටිකා පජ. සියලුම මනුෂ්‍යයන් හැටියට පිළිච්ච හැම දිනාම ගැටෙනවා. ගැටි ගැටි සැප හොයමින් යන ගමනක්. සැපමයි හොයන්නේ. සැප ලැබිලා තියෙනවද කියලා අවබෝධ කර ගන්න ඕන මේ මිනිමත් පිරිස. සැප කියන්නේ මොකක්ද? පංච ඉන්ද්‍රියන් පිනවන සැපද? එහෙමත් නැත්නම් තවත් කෙනෙකුට ඉරිහරයක් හිංසාවක් කරලා ලබන සැපයක්ද? එහෙමත් නැත්නම් තමන්ගේ ලැබුණු මේ සන සම්පත්තිය නිත්‍යයි සුඛයි ආත්මයි කියලා මසසින් බලලා ලබන සැපයක්. මේක දැන් තමන් තේරුම් බේරුම් කරගන්න ඕන. තමාගේ සිත පිළිබඳව දන්නේ තමන් පමණයි. වෙන කාටවත් තමන් ගැන කියන්න බෑ. තමන්ගේ හැසිරීම රටාව, තමන් අයින් කරන ක්‍රියා, වචනයෙන් කරන ප්‍රකාශ, මේ සිත කය වචන තොන්දරෙන් වෙන සියලුම දේවල් තමන් විසින් තමයි දකින්නේ. දකින්න උත්සාහයක් ගන්නවද? පින්වත් පිරිස. දකින්න උත්සාහයක් ගන්නවා නම් තමයි බුදුහාමුදුරු දේශනා කළේ යෝ ධම්මං පස්සති තමං පස්සති. එහෙම පිළිවෙතක් අපි අනුගමනය කරනවා. එහෙමත් නැත්නම් දුවන්නම් වාලේ ගමනක් දුවනවා. මම හිතනවා කවුරුත් දුවන්නම් වාලේ ගමනක් තමයි දුවන්නේ. ඒක තමයි අපට වැරදිච්ච තැන.
අපි ප්‍රිය දේවල් අපට අහිමි වෙනකොට අපි මොකද කරන්නේ? දුකක් උපද්දව ගන්න. ඒ විප්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය අමනාප දේවල් සිද්ධ වෙනකොට එතනත් දුකට අකමැති. ඊළඟට තමන් කැමති දේ කැමති ආකාරයට නැති වෙනවා. එතනත් දුක. ඊළඟට සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. මේ පංච ඉන්ද්‍රියන්ගෙන් අපි සැපයි කියලා අපි අල්ලගත්තෙම දුක. මේක දැක්කද? දකින්න උත්සාහ ගන්නවද? හිතන්න එපා පින්වතුනි, අපට ඊළඟ ආත්මේ මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලබන්න පුළුවන් කියලා. එච්චරට සසර බයයි. සසර බය දැකලා සසර කතරින් එතරවන්න තමයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ. ඒකට තමයි ඔය සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මෙ ලැබිලා තියෙන්නේ. එහෙමනම් අපි කුමක් කරන්න ඕන? ප්‍රමාද වෙනවද? අප්‍රමාදී වෙනවද? තීරණේ කා සතුද? තමන් සතුයි. ඒ තීරණය තමන්ට නිදහස්ව හිතන්න පුළුවන්. නිදහස් චින්තනයක් බුදුහාමුදුරු දේශනා කළේ. එයි පක්ෂිකෝ එව බලව. ඕපනයිකෝ ඕනම කෙනෙකුට මේක විවෘතයි. පච්චත්තම් වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂ ලෙස තමන්ට මේකෙන් සොයක් සැනසීමක්. කොහෙන්ද? බාහිරින්ද? නෑ. අභ්‍යන්තරයේ මේ බඹයක් පමණ ලෝකෙන් ලබා ගන්න පුළුවන්. විකෘති ඥාණයෙන් බැහැර වෙලා, විකෘති විඥාණයෙන් බැහැර වෙලා ප්‍රකෘති තත්ත්වපත් වෙන්න පුළුවන්. ඒ තමා විසින්ම තමයි මතු කරගන්නේ. තමාගේ ගැළවීම තියෙන තමන් ළඟ. එන කාටවත් තමන්ව ගලව ගන්න බෑ. ඒකට මාවත බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා පෙන්වලා දුන්නා. යා යුතු මග ආර්යවතුන් වහන්සේලා ගියම. නොයා යුතු මග තමයි සංසාරේ සැරිසරන මාවත. දැන් අපි සංසාරේ සැරිසරමින් එන ගමනක්. මේ සංසාරේ එක්තරා නැවතුම් පොළක්. අපි පුරුදු වෙලා හිටියේ කොහොමද මේවා කරන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම මගේ ආත්මය කියලා තමයි අපි හැම දෙයක්ම අල්ලගන්නේ. මගේ දරුවෝ, මගේ බිරිඳ, මගේ ඥාතිවරයෝ, මගේ ගෙවල්, මගේ ධනය, මගේ බලය, මගේ නිලය, මේ හැම දෙයක්ම මගේ කරගන්න. මට ඕන විදියට පරිශීලනය කරන්න ගන්න. ඔන්න වැරදිච්ච තැන. තමන්ට ඕන විදියට තමන්ගේ දේවල් ඉෂ්ට කරගන්න බැරි වුණාම අන්න තමන්ගේ හිතට එක එක අකුසල් මූලයන් එනවා. මේ අකුසල් මූලයන් එන්නේ මා මුලින් සඳහන් කළ ආකාරයට මස් ඇසින් බලපු නිසා. මස් ඇසින් බලපු නිසා. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ අපට දේශනා. මසස කියන එක බැහැර කරලා නැනස කියන එක ඥානවන්තව හිතන්න ඕන. නැනසින් කල්පනා කරන්න ඕන.
නැනසින් කල්පනා කරනකොට ප්‍රඥා ඇස කියන එක අපට අවදි කරගන්න පුළුවන්. එහෙම ක්‍රමවේදයක් තමයි බුදුහාමුදුරුව අපට පෙන්නලා දුන්නේ. මේ ක්‍රමවේදය තුළ අපි සීමා රහිතව ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි එහෙම වෙනවද? දැන් පංචශීල ශික්ෂාපද පහ අපි සමාදන් වෙන්නේ ප්‍රායෝගිකවද නැත්නම් පුරුද්දටද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. දැන් මේ පන්ති සමාදන් වුණා නේද? ඒක වචනේ පරිසමාත්‍යෙන්ම අපි සමාදන් වුණා. පිටට සතු කරලා බලන්න. මෙන්න වැරදිච්ච තැන. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදි. විරක් ගන්න ඕන. වේරමණී කියන්නේ විරක්. උත්සාහයක්, වීරියක්. එහෙම උත්සාහයක් ගත්තොත් තමයි තමන්ට තමන්ගෙම සම්බුද්ධිය තුලින් මේ සසර බය දකින්න පුළුවන් වෙන්නේ. සසර බය දකින්න කෙනා තමයි සංසාර කතරෙන් ඈතරවන්න උත්සාහයක් ගන්න. හරියට හිස ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ. මේ ප්‍රතිපත්ති තුල නිරතුරුවම සීමා රහිතව ක්‍රියාත්මක වෙනවා. අපි එහෙම ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙනවද කියලා අපි අපේම හිතට තට්ටු කරලා බලන්න ඕන. සංසාරේ අපි අනිසනියමයි ආවේ. සංසාරේ එනකොට අපි අරන් ආවේ කුසල් ලකුසල් පමණයි. එනකොට අඬාගෙන ආවේ. ඇඳුමක්වත් නැතුව ආවේ. පිළිගන්න හිටියා මව්පියෝ හැටියට. හිනහ වෙලා බාර ගන්නවා අම්මා තාත්තා කියන සම්මුතිය තුල දෙමව්පියෝ කියන අය. නමුත් අපි යනකොට යන්නේ ඒ හිනහ වෙලා හිටපු අය අඬවගෙනයි. කොයි විදියට, කොයි ආකාරයට, කොතනදී, කුමන ආකාරයෙන් මේ මරණය කියන එක සිද්ධ වෙන්නේ. මේක මෙනෙහි කරන්න. නමුත් අපි හැම මෙනෙහි කරනවද? මෙනෙහි කරනවද කියලා බලන්න තට්ටු කරලා. නෑ මෙනෙහි කරන්නේ නෑ. මරණමයි කියලා කියනකොට බයයි. රෝගකාරකයක් මතුවෙනකොට මර බියක් ඇති වෙන්නේ. පපුවේ අමාරුව හැදෙනකොට මර බියක් ඇති වෙන්නේ. ඒ මර බිය නිසාම මැරෙනවා. ඇයි? මරණය මෙනෙහි කරලා නෑ. අපි කවදත් මේ ලෝකේ සදාකල් ජීවත් වෙන්න ආපු අය කියලා මෙනෙහි කරලා නෑ. ජීවත් වෙන්න අපි සදාකල් අපේ ජීවිතයක් මේ ලෝකේ නෑ. අපි මේ සංසාරේ එක්තරා නැවතුම් පොළක්. ඒක මෙනෙහි කරේ නෑ. අපි ලෙඩ වෙනවයි කියලා මෙනෙහි කරේ නෑ. අපි වයසට යනවා කියලා මෙනෙහි කරේ නෑ. කොතෙන්දි කොයි ආකාරයට කුමන ආකාරයට අපි අනතුරකට භාජනය වෙයිද කියලා මෙනෙහි කරේ නෑ. මේ පංචේන්ද්‍රියන්ට ගන්න සියලුම දේවල් අනිත්‍යයි, තිබුණ තත්ත්වෙන් අඤ්ඤ තත්ත්වයටපත් වෙනවා, අනත්තයි කියන අවබෝධය ලබා ගත්තේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ මේ ලෝක ස්වභාවය අපි අවබෝධයෙන් බටහ ගන්නෙ නැහැ. ඔන්නෝකයි බුදුහාමුදුරු දේශනා කළේ අන්තෝ ජටා පටිජට. එක ගැටයක් ලෙහනකොට ගැට 100,000 ගාණක් තව තමන්ගේ ළඟ මොකද වැරදි පැත්තෙන් සැප හොයනවා. වැරදි විදියට මේ ලැබිච්ච පංච ඉන්ද්‍රියන් උපයෝගී කරගන්නවා. පංච කාමයේ කියන එකට ගොදුරු වෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මේකෙන් බැහැර වෙන්න. මේකෙන් බැහැර වෙන තාක්කල්
ගැටම තමයි උපද්දව ගන්න. ඇතුළත් ගැට. ඇතුලේ මොකද්ද ගැට? තමන්ගේ සිතට එන ලෝභ, ද්වේෂ, මෝහ ආදී රාග ආදී ක්ලේශයන් වලට ගොදුරු වෙලා අවිද්‍යාවෙන්ට අවිද්‍යාව කියන ඕගෙට අහු වෙලා තමන් ගැට හදා ගන්නවා. මට ඕන විදිහට මේ හැම දෙයක්ම කරන්න. දරුවා මට ඕන විදිහට ක්‍රියාත්මක නොවුනොත් මට මොකද වෙන්නේ? දුකයි. ස්වාමි දියණිය ස්වාමි පුරුෂයා කියන විදිහට හිටියේ නැත්නම් ඒකත් දුකයි. එක එක්කෙනා එක එක ආකාරයෙන් එක එක චෛතසික ධර්මයන්ට ගොදුරු වෙලා තමන්ගේ මසස කියන එක ක්‍රියාත්මක කරලා සැප හොයන්න ගත්තා. මේ අපි පරිශීලනය කරන දේවල් සදාකාලිකද? මේකක්වත් සදාකාලික නැතිව. මේ ඇහැට පේන රූප සියල්ලක්ම ස්ථිර නැහැ, අනිත්‍යයි. නිට්ටය නැහැ, අනිත්‍යයි. මේක දකින්න ඕන තමයි. ඒක තමන්ට පුළුවන් තමන්ගේ ඔය ලැබිලා තියෙන බඹයක් පමණ ලෝකෙ තුලින්ම දකින්න. දකින්න උත්සාහය ගන්නවද? නෑ නේද? ඔන්න වැරදිච්ච තැන. ගැට උපද්දව ගන්නේ කවුද? තමන්මයි. ඒ ගැට උපද්දව ගත්ත ඒවා ලිහන්න ඕන කවුද? තමන්මයි. බුදුහාමුදුරු දේශනා කරේ ගැට ඉපදෙන තැන ලෙහලන්න, ඒ ලෙහන්න ගැටයක් නැවත නූපදින විදියට. ඒ කියන්නේ ගැට කියන්නේ මොනවද? ප්‍රශ්න නේද? ප්‍රශ්න තියෙනවනේ, ජීවත් වෙන්න ප්‍රශ්න තියෙනවා නේද? මිනිස්සු වෙච්චාම ජීවත් වෙන්න ඕන, ආහාර ගන්න ඕන නේද? ජීවත් වෙන්න. ඒ ආහාර හොයන්නත් අපි වෙහෙසෙන්න ඕන. ආහාර නැති වුණත් දුකයි. දැන් ඔකට අවශ්‍ය වෙලාවට අර සංඥා වෙනකොට දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? දුකයි නේද? ඊට පස්සේ මේ එන්ජින් එක දුවන්නේ නැහැ. ඇඟට පණ නැහැ කියනවා නේද? අර වාහනේත් එහෙම තමයි. වාහනේට පෙට්‍රල් ඔයිල් නැති වුනහම වාහනේ නතර වෙනවා. එහෙම නැත්නම් අර පිස්ටන් එකේ බෙයාරින් ඔක්කොම යනවා. ඒකත් ඒ වගේ තමයි මේක. ගෑස්ටික් හැදෙනවා කියලා කියන්නේ. මේකේ අවශ්‍ය දේවල් මේකේ ඉන්ධන පහසුකම් දෙන්න ඕන ආපු වෙලාව. ඒ දෙන වෙලාවේ ඒක රසය කියන එක, සුවඳ කියන එකේ ස්වභාවය තමා තුළින් අවබෝධ කරගන්න ඕන. ඇහැට ප්‍රියයි. නමුත් මේ ප්‍රිය භාවය සදාකාලිකව තියෙනවද? තියෙනවද? උණු උණුවෙන් ආහාර වේලක් මෙතන අපි දැන් කියනවා වෙනද? හැබැයි දැන් මේ මොහොතේ නම් ඒක නෑ. නාසයේ සුවඳින් නෑනේ, ආහාර නෑනේ. ආහාර තියෙනවා නම්, හොඳ සුවඳවත් ආහාරයක් තියෙනවා නම් ඒ නාසයේ ගන්ධය උපදිනවා. කියන්නේ ඇහැට නාසයට ගන්ධය ගෝචරයි. ඇහැට රූප ගෝචරයි. කනට ශබ්ද ගෝචරයි. නාසයට ගන්ධය ගෝචරයි. දිවට රසය ගෝචරයි. කයට පහස ගෝචරයි. මනසට ධම්මය ගෝචරයි. මෙන්න බුදුහාමුදුරන්ගේ දේශනාව. මේ හැම දෙයක්ම තමන්ගේම සම්බුද්ධියෙන් අවබෝධ කරගෙන තමයි ඒ හැම දෙයක්ම පරිශීලනය කරන්න ඕන. ඒ පරිශීලනය කරන හැම ක්ෂණයක් තුළම තමන් සිහිය පිහිටුවාගෙන වැඩ කරන්න ඕන. සිහිය නුවණින් කල්පනා කරන්න ඕන. මසසින් නෙමෙයි. මසස කියන්නේ මම මගේ ආත්මය. මම කෙනෙක් කියලා ඉන්නවද ඔතන? දැන් මෙතන ඉන්නවා වයසට ගිය අය. දැන් මේ පුංචි දරුවෝ වගේ. මේ දරුවෝ, මේ බිලිදු දරුවෝ, මේ හැම දෙනාම මව් කුසේ බිහි වෙන්නේ කොහොමද? කලලයක් හැටියට. ඒක අවබෝධ කරගන්න.
මේ කලලයක් හැටියට බිහි වෙච්ච කලලේ තමයි බිලින්දෙක් බවට පත් වෙන්නේ. එතකොට මැරීම සිද්ධ වෙලා බලන්න අනිත්‍යතාවය එතනින් දකින්න බැරිද? අනිත්‍ය කියන එක දකින්න බැරිද එකේ? පුළුවන් දකින්න. හැබැයි අවශ්‍ය වෙන්නේ මොකද්ද? සිහිය. යෝනිසෝ මානසිකාය. ඒ වගේම තමයි බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ පිළිබඳව පැහැදීමක් තියෙන්න ඕන. අචල ශ්‍රද්ධාව කියන එක තියෙන්න ඕන. ඒ ශ්‍රද්ධාව කියන එක තියෙන ශක්ති ප්‍රමාණයට තමයි පැහැදීම ඇති වෙන්නේ. ශ්‍රද්ධාව තිබුණත් වැඩක් නැහැ. වීරිය නැත්තම්. වීරිය කියන්නේ මොකද්ද? කෙලස් පවන වීරිය. උත්සාහය. ඒ උත්සාහය මොකද්ද? තවත් කෙනෙකුට හිරිහැරයක්, හිංසාවක්, පීඩාවක් කරන උත්සාහයද? නෑ. තමන්ගේ දුර්වලකම් අඳුන ගන්න උත්සාහය. තමන්ට ඇඟිල්ල දික් කරන්න ඕන. කාටද ඇඟිල්ල දික් කරන්න ඕන? තමන්ට ඇඟිල්ල දික් කරන්න ඕන. තමන්ට ඇඟිල්ල දික් කරලා බලන්න ඕන මම කොච්චර දුරට මගේ සිතින් සිතන සිතුවිල්ල මටත් අන් අයටත් පොදුවේ හැම දිනාටමත් මෙලවත් පරලවත් ලෝකෝත්තර වශයෙන් සැනසීම ළඟා කර ගන්න ආකාරයට මේ සිතුවිලි මේ චෛතසික ධර්මයන් ගොඩනගනවා. කුසලොත් අකුසලොත් සිද්ධ වෙන්නේ මේ සිත මුල් කරගෙන. එනිසා තමයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ සම්මා දිට්ඨිය තුළ සිත පිහිටුවා ගන්න. මේක තමයි බුදුහාමුදුරුවන්ගේ නිර්මල දේශනා. පරමාර්ථ ධර්ම. ලෝකයෙන් එතර වෙන සම්මා දිට්ඨිය තුළ සිටින්න ඕන. දැන් අපි ඉන්නේ සම්මා දිට්ඨිය තුලද කියලා කල්පනා කරන්න. නැත්තම් මිත්‍යා දෘෂ්ටිය තුලදී. මොකද මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්නවා කියලා කියන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියන සංකල්පය තුල මසසින් බලලා ක්‍රියාත්මක වෙන්නේ. දැන් තමන් බලන්න ඕන අර නිට්ටයයි සුඛයි ආත්මෙද ඉන්නේ නැත්තම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන නැනස තුලින් ක්‍රියාත්මක වෙලා. මේ දෙක තමන් තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්න කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කළේ ප්‍රඥාවන්තයා. දැන් කල්පනා කරන්න අපි එහෙමද ක්‍රියාත්මක වෙන්නේ? අන්න එහෙම ක්‍රියාත්මක වෙන ප්‍රඥාවන්තයා තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. වචනේ පරිසමාත්‍යෙක්ම ඒ ක්‍රියාදාමයේ තුල নিরතුරුවම සීමා රහිතව ක්‍රියාත්මක වෙනවා. ජීවිතේ ගියත් තමන්ගේ කයෙන් ප්‍රාණඝාතී මොකද තමන්ගේ මේ කයට තමන් ආදරේ වගේම තමන්ගේ මෙතෙන්ට තමන්ට හානියක් වෙන තමන් කැමතිද? නෑ. තමන් උපමා කරගන්න. මොකද තමන්ට ඇඟිල්ල දික් කරන්නේ. තමන්ට කාගෙන්වත් ඉරිහැරයක් හිංසාවක් වෙන තමන් අකමැති වගේම අන් අයත් අකමැති. අන් අයත් කැමති තමන්ගේ ජීවිතේ. ඒක මනුස්ස සත්‍යයට වෙන්න පුළුවන්. ඇහැට පෙනෙන නොපෙනෙන සියලු සත්‍යයන්ට වෙන්න පුළුවන්. මේ සත්‍යයන් කියලා සත්‍යෝ මේ තිරිසන් ලෝකේ ඉන සත්‍යෝ ඔය මදුරුවා කියන සතා අපි ඥාති වෙදෙක් කියලා ඉන්නේ. ඔය සුනක සත්තු අපි ඥාති වෙරලා ඉන්නේ. එහෙම කතා ප්‍රවෘත්ති ඕන තරම් තියෙනවා. මේ තිරිසන් ලෝකේ අපි ඉපදිච්ච හැම කුලයක් හැම තිරිසන් ලෝකෙම අපි ඉපදිලා තියෙනවා. වාර අනන්තයි අප්‍රමාණයි. තිරිසන් කුලවල. තිරිසන් ලෝකේ අපි සැරිසරමින් එන ගමන. പ്രേත ලෝකේ අපි සැරිසරමින් එන ගමන. പ്രേතයෝ වෙලා. යක්ෂ ලෝකේ සැරිසරමින් එන ගමන. ඒ වගේම තමයි අපි කවුරුත් දිව්‍ය ලෝකවලත් ඉපදුණා. මොකද කුසල් දහම් කරන දැන් මේ වගේ මේ කුසල් දහම් කළා. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, අරූපී බ්‍රහ්ම ලෝකවල මේ හැම ලෝකෙම අපි තල 31ක් බුදුහාමුදුරු දේශනා කරලා තිනවා. ඔය තල 31ෙම අපි ඉපදුණා. නමුත් තාමත් සංසාරේ. මොකද ඒකට හේතුව අපි බුදුහාමුදුරුව දේශනා කරපු
මේ ප්‍රායෝගික ධහම තුල ක්‍රියාත්මක වෙලා අපේ ප්‍රඥා ඇස අවදි කරගන්න ක්‍රමවේදය තුළ ක්‍රියාත්මක නොවුන එකේ ආදීනවේ. අන්න ඒකට තමයි අපට මේ ලැබිලා තියෙන මේ මනුස්සාත්. දැනුත් ප්‍රමාද නැහැ. දැනුත් අපට පුළුවන්. දැන් බලන්න මේ ඇත්තෝ වගේම මිනිස්සු ඉන්න ඕන තරම් මිනිස්සු හැටි දෙදිච්ච ඇස් පේන්නේ කතා කරන්න බැරුව. කන් ඇහෙන්නේ නැතුව. නොඑක් අවයවයන් අංග විකල භාවයටපත් වෙලා මන්ද බුද්ධික වෙලා ඔය තැන්වල මේ ඇත්තෝ වගේම මාත් දුන්නා. ඔන්නෝක මෙනෙහි කරන්න ඕන. ඔක දකින්න ඕන. දැකලා ප්‍රමාද නොවි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. ඒ අප්‍රමාදීව කටයුතු කරනකොට තමයි බුදුහාමුදුරු දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. අන්නේ පිළිවෙත අනුගමනය කරන කෙනා ගැට කියන ඒවා ඉපදෙන විදියට කටයුතු කරන්නේ නැහැ. ඇතුලේ ගැට ඇති කරගන්නේ නැහැ. හිතේ ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. ප්‍රශ්න කියන ඒවා තමන්ගේම සම්බුද්ධියෙන් ඒක ප්‍රශ්නයක් නොවන විදියට ඒ අවශ්‍ය විදියට බොහොම සංසුන් මනසකින් ඒ කියන්නේ මසසින් බැහැර වෙලා නැනස පහදවගෙන ප්‍රඥා ඇස තුලින් ඒ හැම ප්‍රශ්නයකටම නිර්වෝල්ව නිවරදිව ධර්මයේ තුලින් විසඳුම් ලබා ගන්නවා. ඒක තියෙන්නේ තමාටයි. ඒ මාවත තමයි ඒ මාර්ගය තමයි බුදුහාඳුර අපට පෙන්නලා දුන්නේ. යා යුත්තේ තමයි. දැන් අපි හැම කරනවද? හිතන්න බලන්න. එහෙම කරනවා නම් තමයි බුදුහාඳුර දේශනා කළේ ධම්මෝ හවි රක්ඛති ධර්මචාරී. මම මුලින් සඳහන් කළේ දැන් මේ මොහොතකට ඉස්සෙල්ලා ධම්මානු ධම්ම ප්‍රතිපatti තුල ක්‍රියාත්මක වෙන ප්‍රඥාවන්තයා යට ප්‍රශ්නයක් කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අර අඥානවන්තයා මසසින් බලන කෙනාට නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැන ඉඳගෙන කටයුතු කරන කෙනාට ඒක ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක් නිහනකොට තව ප්‍රශ්න 100ක් යට එනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ ප්‍රශ්න කියන ඒවා ප්‍රශ්න විදියට හිතන්නේ නැතුව ඒ තුලින් තමන්ගේ හිත අසහනටපත් කරගන්න. දැන් අපි හැමතිස්සෙම අර ප්‍රියයි විප්‍රයෝගොද කැමති දේවල් නැති වෙනට දුකයි. දැන් මේ තාත්තා මේ ඇත්තන්ගේ තාත්තා නේද? ඔව්. අම්මා ඉන්නවද? ඔව්. තාත්තා නැති වුණා නමුත් සංවේගයක් ආවනේ දුකක් ආවා. නේද? මේක තමයි ලෝක පොදු ධර්මතාවය. ඒක කාටත් පොදු. ඇහැට පෙනෙන නොපෙනෙන සියලු සත්‍යයන්ට පොදු ධර්මතාවය තමයි ජාතියක් හැටියට ඉපදුනා නම් ජරාවටපත් වෙන්නේ. වයසට යන්නේ ඒක දැන් වයසට ගිහිල්ලා නැද්ද? සමහර අය ඉන්නවා වයසට යන්න මොකද වෙන්නේ? පොඩු ළමයි ගන්නපත්. වයසට යන්නේ. ඒ කියන්නේ කය වයසට ගියාට හිත බාලයි. හිත දුර්වලයි. ලාමක අදහස් තියෙන. එහෙමයි ඉන්නවා. එක සත්‍ති ගොනු. සමහර අය ඉන්නවා කය වයසට යනවා වගේම හිතත් හොඳට ආධ්‍යාත්මික පැත්තෙන් මේ ධම්මානු ධම්ම ප්‍රතිපatti තුල ක්‍රියාත්මක වෙලා බුදුහාඳුරන්ගේ ඒ පංචශීල ශික්ෂාපද පහ ප්‍රායෝගිකව වචනේ පරිසමාත්‍යෙම අනුගමනය කරමින් ප්‍රභාෂර ශක්තියක් මතු කරගන්න වයසට ගිය අය ඉන්නවා. ඒක තමන්ගේ ගිනාපු කුසල කර්ම වලට අනුව තමයි ඒ තමන්ගේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඕනම කෙනෙකුට පුළුවන් මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට තමන් සසරගෙන ආපු අකුසල් මූලයන් යටපත් කරන්න. ඒ අකුසල් මූලයන් යටපත් කරන බුදුහාමුදුරුවෝ ක්‍රමවේදයක් පෙන්වලා දුන්නා. ඒක තමයි මම මුලින් සඳහන් කළ සම්මාදිට්ඨිය. දැන් මෙතෙක් කල් අපි අර නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැන ඉඳගෙන මිත්‍යා සංකල්පනා ගොඩනැගුවා. මිත්‍යා කියන්නේ වැරදි. ලෝභ, ද්වේෂ, මෝහ ආදී රාග ආදී ලෝභය කියලා කියන්නේ මොකද්ද? තවත් කෙනෙකුට දියුණුවට
බාධා කරනවා. ඒනවා එක අකුසල්. අකුසල් කැමති නෑ තමන්ව වඩා ඉහළ කෙනෙකුට ඉහළ යනවා තවත් කෙනෙක්. එහෙම හිත් පහළ වෙනවා. ඒ මොකද? තමන්ට එකෙන් අවඩක් සිද්ධ වෙයි. හැම ආකාරයෙන්ම සමහර අය ධනෙන්මත් වෙනවා. සමහර අය බලයෙන්මත් වෙනවා. සමහර ශක්තිවල නිලයෙන්මත් වෙනවා. සමහර අය යෞවනයෙන්මත් වෙනවා. සමහර අය රූපයෙන්මත් වෙනවා. එක එක ආකාරයේ එක එක්කෙනාගේ ගති ලක්ෂණ. සමහර අය කැමති තමන්ගේ ශරීර රූපසපුව තවත් කෙනෙකුට හොඳට ඔප්පමට්ටම් කරලා පෙන්නන්න. එක එක්කෙනාගේ ඒ සසරේගෙන ආපු ශක්ති ගුණ තමයි නැවත නැවතත් ක්‍රියා. ඔය ශක්ති ගුණ එනකොට බුදුහාමුදුරේ පුරුද්ද. ඔය පුරුද්ද එනකොට බුදුහාමුදුරු කිව්වා සිහිය පිටවාගෙන ඒක දකින්න. දැකලා හොරලා තමන්ට දැන් මේ ධර්මය තුල ක්‍රියාත්මක වෙනව නම් ඒ අඩුපාඩුකම් වලින් ඒ දුර්වලකම් වලින් නිදහස් වෙන්න. එහෙම නිදහස් වෙන කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කළේ මා සරණ ගිය කෙනා කියලා. යෝ ධම්මං පස්සිකෝ මං පස්ස. එනිසා මෙන්න මෙහෙම තමන් හැම ක්ෂණය තුලම සීමා රහිතව තමන්ගේ ඉරියව් පවත්වනවා නම් බුදුහාමුදුරු දේශනා කරනවා ඒකෙන් තමයි ලොකු සැනසීමක් තමා තුලින්ම මත් කරගන්න පුළුවන්. ඒක බාහිරින් නෙමෙයි. දැන් මෙතෙක් කල් අපි බාහිරින් තමයි මේ පංචේන්ද්‍රියන් ආධාර කරන සැප හොයන්න ගන්නේ. ඒ සැපය තුල තියෙනවද සදාකාලිකත්වය? නෑ. ඇහැට පේන රූපය අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටයි කියලා Tamanට අවබෝධ වෙන්න ඕන. කනට ඇහෙන ශබ්දයක් අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටයි කියලා අවබෝධ වෙන්න ඕන. නාසයට දැනෙන ගන්ධයත් එහෙමයි. දිවට දැනෙන රසයත් එහෙමයි. කයට දැනෙන පහසත් එහෙමයි. මේ මනසට දැනෙන සිතිවිලි එකක් එනකොට එකක් යට වෙලා තමයි එතනම Taman දකින්න ඕන. සිහිය පිහිටුවාගෙන Taman ඉන්න ඕන. ඒ සිහිය පිහිටුවාගෙන ඉන්න ශක්ති ප්‍රමාණය Tamanට පුළුවන් අර බුදුහාමුදුරු දේශනා කරපු ධම්මානු ධම්ම ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙලා Tamanගේ දුර්වලකම් Taman විසින්ම බැහැර කරා. ඒ බැහැර කරන ක්‍රමවේදය තුළ ඉන්න කෙනා තමයි ඕකට හැමදාම අපි මුලින් සඳහන් කළා වගේ ආහාර දෙන්න ඕන නේද? නොදී ඉන්න පුළුවන්. එක වේලක් පුළුවන් බොහොම අමාරුවෙන්. ඊළඟ වේල කොහොම හරි මොන හරි ගන්න ඕන. නැත්තම් ඕක දුවන්නේ නැහැ. රෝගකාරකයන් මතුවෙනවා. ඇඟට පණ නැහැ. වැඩක් කරන්න බෑ. අප්‍රාණිකයි. එන්ජින් එක දුවන්නේ නැහැ. ඒ නිසා ඔය හැම දෙයක් මුලින්ම Tamanට දකින්න පුළුවන් යථාර්ථය. දැන් ඔකට අන්දවන්න ඕන හැමදාම. ඔය අන්දවන ඔය ඇඳුම් ආයිත්තන් ඔක්කොම ගන්නකොට මුලදී හරිම ප්‍රියයි. ඇහැට ප්‍රියයි. හරිම Tamanගේ හිතේ ප්‍රසන්න භාවයක් තියෙනවා ඒක අඳිනකොට. නමුත් ඒ ප්‍රසන්න භාවය තියෙනවද කියලා දැන් තමා තුලින්ම දකින්න ඕන. ඒ අනුව බලනකොට ඇහැට පෙනෙන ඇල්පෙනෙත් ඉඳලා මේ පරිශීලනය කරන මේ ලෝකේ තියෙන සියලුම දේවල් ඔය වගේම තමයි. දේවි ඇහැට පේනවා මේ හැම දෙයක්ම තියෙනවා වගේ. නමුත් ඒ වුණාට ඥානවන්තව ප්‍රඥාවන්තව නැනස පාදාගෙන තමන් මේ හැම දෙයක්ම විමර්ශනය කරනවා නම් මේ හැම දෙයක්ම අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටයි කියලා මේ ලෝක ස්වභාවය තමන්ට අවබෝධ කරගන්න පුළුවන්. අන්නේ ලෝක ස්වභාවය අවබෝධ කරගන්න ප්‍රායෝගික දහම තුල ක්‍රියාත්මක වෙන උත්සාහ ගන්න ශක්ති ප්‍රමාණයට බුදුහාමුදුරු දේශනා කරනවා. දැක මොකද වෙන්නේ? නිවෙනවා. අන්න ඒක තමයි මතු කරගන්න කිය බුදුහාමුදුරු. මේ බාහිරින් පංචේන්ද්‍රියන් හරහා ගන්න සැපේ නෙමෙයි. මේ පංචේන්ද්‍රියන් ආධාර කරගන්න කියේ ඔන්න ඔය සැපේ මතු කරගන්න. ඕක තමයි නිවීම කියන්නේ. ඕක සදාකාලිකයි. අනිත් බාහිරේ අපි පරිශීලනය කරන පරිභෝජනය කරන සියලුම දේවල් මා මුලින් සඳහන් කළ ආකාරයට විනාශ භාවයටපත් වෙන සන භංගු තත්ත්වයටපත් වෙන. මෙන්න මේක තමන් අවබෝධ කරගන්න ඕන. එතකොට දැන් තමන්ට රූපය කියලා කියන්නේ මේ දරුවා වුණත්
Tamanට තේරෙනවා අනේ මේ සංසාරේ මගේ පෙර සම්බන්ධකමක් තිබිච්ච නිසා මේ දරුවෙක් වුණාට, මගේ බිරිඳ වුණාට, මගේ ස්වාමි පුරුෂයා වුණාට, මගේ සහෝදරයා වුණාට මේ ඥාති සම්බන්ධකම් අපි කවුරු සම්මුතිය තුළ පැවැත්වුවට මේ කවුරුත් තනියම එන ගමනක්. සංසාරේ මොනමන ආත්මවල ඉපිදි බිදින ගමනක්ද, මොනමන ශක්ති ගුණ තිබිච්ච අයද කියලා Tamanටම අවබෝධ වෙනවා. ඒ අවබෝධය ලබන්න තමයි අර ගැට කියන ඒවා ඇති නොවන ආකාරය. ඇතුළත් ගැට පිටත් ගැට අන්තෝ ජටා බහි ජටා. ඔන්න ඔකේ නිදහස. ජටාය ගටිතාපජා. ඔන්න ඕක අර පෘථග්ජන භාවයෙන් නිදහස් වෙලා උම්මන්තක භාවයෙන් බැහැර වෙලා ප්‍රඥාවන්තව හිතනකොට ගැටයක් ඇති නොවන ආකාරයට ආපු ප්‍රශ්නය බොහොම හොඳට සංසුන් මනසකින් යුතුව නිර්වොල්ව නිවැරදිව විසඳ ගන්න ක්‍රමවේදය තුල තමන්ගේම ස්වම්බුද්ධියෙන් ක්‍රියාත්මක වෙනවා. ඔක තමයි අපි සිද්ධ කරන්න ඕන. එහෙම සිද්ධ කරනකොට තමයි බුදුහාමුදුරු දේශනා කළේ තමන්ට නිවීමක් මතු කරගන්න පුළුවන්. මේ නිවීම ජලයෙන් විනාශ වෙන්නේ. මේක සදාකාලිකයි. ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ. රජුන්ට ගන්නත් බෑ. සොරුන්ට ගන්නත් බෑ. මේක තමයි තමන් කවදා හෝ දවසක මේ සංසාරේ කෙලවර කරන නිවන සාක්ෂාත් කර ගන්නකොට තමන්ට ආධාරයකට ඉන්න කල්යාණ මිත්‍රය. අනිත් හැම දෙයක්ම හැම කෙනාම අපි සම්මුතියට ඇසුරු කළාට ඔක්කොම දාලා තනියමයි යන්නේ. සමහර වෙලාවට පෞල් පිටුනුත් යන වෙලාවල් තියෙනවා. එහෙමත් තියෙනව නේද? එකට එහෙම කතා ප්‍රවෘත්ති තියෙනවනේ. පෞල් පිටින්ම ගහගෙන ගියා. ඒ සංසාරේ කරපු අකුසල් මුල අර පටාචාර වගේ. පටාචාරගේ දරුවෝ දෙන්න ගහගෙන ගියා. ගඟේ ඔක එක්කෙනෙක් කුකුස්සෙක් අරන් ගියා, එක්කෙනෙක් ගඟේ ගහගෙන ගියා. ස්වාම පුරුෂයා ණයදස්ත කළා. අම්මා තාත්තා ගේ ගිනි අරගෙන සම්පූර්ණ ජීවිතක්ෂයටපත් වුණා. අපිස්සියක් වුණා. අපි කල්පනා කරන කොටත් ඔක ඉන්න පුළුවන්. මොකද අපි සංසාරේ ගෙන ආපු අකුසල් මුලේ විපාක දෙන්න අපිට විපාක දෙන්නේ නම්. එනිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ නුවාන්තරං ප්‍රමාද නොවි. ඇබදින මලමිනියක් නොවි. දැන් අපි ඇවිදින මලමිනිය වගේ තමයි මේ අර කන්නම් වාලේ කනවා, නිදා ගන්නවා, රක්ෂාව කරනවා. මේ පංචීන්ද්‍රියෙන් දරහා නොඑක් ආකාරයෙන් සැප හොයනවා. ඒ සැප කියලා අපි අල්ලගෙන දුක අන්තිමට මැරිලා යනවා. අවබෝධයක් නැහැ. මරණ මංචකයේදී තමයි මතක් වෙන්නේ මට කියලා දෙයක් කරගත්තේ නැහෙනි. මම බුදුහාඳුරන්ගේ බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට උපාසකෙක් උපාසිකාවක් හැටියට මම මොනවද කරගෙන තියෙන්නේ? පින්පොත Tamanට පරිශීලනය කරන්න පුළුවන් වෙන විදිහට Taman වැඩ කළාද? කරලම තියෙන්නේ පවුනේ. පව් පොත තමයි පෙන්නන්නේ. ලෝභ, දේශ, මෝහ ආදී ඒ අවිද්‍යාව කියන ඕගෙට අහු වෙලා අකුසල්මයි සිද්ධ කරලා. එහෙම සිද්ධ කරලා කොහෙද යන්නේ? මම මුලින් සඳහන් කළේ තිරිසන් ගති කියන තිරිසන් ලෝකෙට තමයි යන්න වෙන්නේ. එහෙම අය දනුත් ඉන්නවා. ඒ එනකොට බුදුහාඳුරුගේ තිරිසන අයනට දකින්න. එහෙම තිරිසන් ගති තියෙන ශක්ති ගුණ තියෙනවා. දැන් මේ අපටත් එන්න පුළුවන්. මොකද අපි තිරිසන් ලෝකෙ ඉපදුනානේ. සුනක ගති අපට එන්න පුළුවන්. කොටි ව්‍යාග්‍ර ගති අපට එන්න පුළුවන්. කපුටු ගති එන්න පුළුවන්. කිඹුල් ගති එන්න. කිඹුලා කියන්නේ මොකද්ද? කිඹුලාගේ වැඩේ මොකද්ද? දී යටින් හිමින් ගිහිල්ලා ගොදුරක් දැහැ ගන්න. ඒ වගේ තමයි කිඹුලා කියන්නේ. මිනිස්සය කියන සත්‍යය කිඹුල් ගති කියන්නේ. හිමින් සැරේ ඇවිල්ලා හවරලා ඒ පැත්තේ තියෙන දේ මේ පැත්තට කියනවා, ඒ පැත්තේ තියෙන දේවල් මේ පැත්තේ තියෙන ඒ පැත්තට කියනවා. කියලා. ඒ කිඹුල් ගති. කපුටු ගති කොහොම හරි දැහැ ගන්න බලන. හොඳට වචනෙන් චාටු කරලා රවට්ටලා තමන්ගේ දේ ඉස්ස කරගන්න. අත්තක්කායි මිත්‍ර කියලා කියන බුදුහාමුදුරුවෝ. ඒ කපුටු ගති කියන අය. එක එක ගති ලක්ෂණ. දැන් බලන්න ඕන මගේ ළඟ මොන ගතිද තියෙන්නේ?
මොකද මං කිව්වේ දැන් Tamanට ඇඟිල්ල දික් කරලා බලන්න කියලා. හැම මොහොතකදී දැන් Tamanට ඇඟිල්ල දික් කරලා බලන්න ඕන. Taman කරන දේ හරිද? හිතන දේ හරිද? වචනය කොච්චර දුරට යහපත්ද? මේ ශික්ෂාපද පහ ආරක්ෂා වෙන විදිහට මේ වචනේ පරිසමාත්‍යෙන්ම මේ පංචශීල ශික්ෂාපද ආරක්ෂා වෙන විදිහට මේ ප්‍රතිපත්තුත්වද ක්‍රියාත්මක වෙනවද කියලා Taman තමා තුලින්ම දකින්න ඕන. දකින්න තමයි Tamanගේ දුර්ලකම් Tamanට අඳුන ගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට තමයි අර ගැට ඇති නොවන විදියට Tamanට මොම ප්‍රභාෂ්‍යර සෝයක් ලැබෙමි. Tamanගේ ගමන යන්න පුළුවන් වෙන්නේ. මේකයි අපි සිද්ධ කරන්න ඕන. එහෙම සිද්ධ කරනකොට තමයි බුදුහාමුදුරු දේශනා කරේ Taman සංසාරේ අර ගිනාපු අකුසල් මූලයන් යටපත් කරන්න පුළුවන්. මොකද දැන් Taman ඉන්නේ සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවාගෙන. මිත්‍යා සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්ප තවත් කෙනෙකුට හිරිහැරයක් කරන චේතනාවක් Tamanගේ ළඟ නැහැ. තරහ කියන කෙනෙකුටම Taman දකින්න ව්‍යාපාද කියන්නේ ඒකයි. ලෝභය කියන එනකොටම දකින්න විසම ලෝභය තවත් කෙනෙක්ගේ දියුණුවට බාධා කරන හිතක් එනකොටම අනේ මං හොඳ නැහැ කරා. මං එයාට උදව් කරන්න ඕන. මං එයා කරන යහපත් දේවල්ට මං ආශිර්වාද කරනවා. මට මුදල් වලින් දෙන්න බැරි වෙන්න පුළුවන්. ශ්‍රමයෙන් දෙන්න බැරි වෙන්න පුළුවන්. මං එයාට තව තවත් ඒ අවශ්‍ය කරන දේවල් කිසිම කරදර නැතුව ඒ අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය, සියලු මිල මුදල්, සියලු ශ්‍රම සම්පත් සියල්ලම ලැබිලා ඒ කටයුතු සාර්ථක කරගන්න බෑ. අන්න අනුමෝදනය වුණා. Taman ඒකට ආශිර්වාද කළා. ඒකේ ආනිසංස Tamanට ලැබෙනවා. ඒ වගේම තමයි දන් දෙනකොට උනත් Tamanට දන් දෙන්න බැරි වුණත් Taman ඒකට සහභාගී වෙනවා. භාවනාව ධර්මදේශනාවක් කරන්න Tamanට මුදල් නැති වුණත් මේ වගේ ධර්මදේශනාවල් ශ්‍රවණය කරලා Taman ඒක ප්‍රතිපත්ති තුල ඒවා Taman ක්‍රියාත්මක වෙනකොට Tamanට ඒකේ ආනිසංස තියෙනවා. මේ ආනිසංස තමයි ලබා ගන්න කිව්වේ. ඒ ආනිසංස මෙලවත්, පරලවත්, ලෝකෝත්තර වශයෙන් සැනසීම ළඟා කරගන්න ආනිසංස. මහත්ඵල මහානිසංස වෙන්නේ කිසිම බලාපොරොත්තුවක් නොමැතුව ඒක කරනවා. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතක් ඇති කරගෙන තමන් හැම දෙයක්ම සිද්ධ කරන. දරුවන්ට යුතුයකම් කොට තිස්ත කරනවා කිසිම බලාපොරොත්තු. මොකද මම මුලින් සඳහන් කළා දරුවා වුණාට, බිරිඳ වුණාට සම්මුතියට මේ කවුරුත් තනියම සංසාරේ ඉන්නේ. මේ එක එක්කෙනාගෙන අප ශක්ති ගුණට සාපේක්ෂව එක එක්කෙනාගේ සුවකයවල් ක්‍රියාත්මක වෙන්නේ, සිත ක්‍රියාත්මක වෙන්නේ. මම බලන්නේ ඒ දේවල් නෙමෙයි. ඒගොල්ලන්ට මගේ යුතුයකම් කොට තිස්ත කරනවා. ಗುಣධර්ම කියන ඒවා මම අවබෝධ කරගෙන ඒ ಗುಣධර්ම වල ක්‍රියාත්මක වෙන මාර්ගයක් වෙන්නලා දෙනවා. ඒ පැත්තෙන් මට ආනිසංසයක් ලැබෙනවා. මගේ මනස නැනස පාදා ගන්න ප්‍රඥා ඇස අවදි වෙන ආකාරයට මම කටයුතු කරනවා. මම ප්‍රභාෂර සෝයක් භුක්ති විඳින්මින් මගේ යුතුයකම් කොට තිස්ත කරනවා. කිසිම බලාපොරොත්තුවක් නැහැ. අන්න එතන තමයි බුදුහාඳුරු දේශනා කරන්නේ සැපයේ තියනවා කියලා කියන්නේ. බලාපොරොත්තුවක් ඇතිව කටයුතු කරනකොට ඒ බලාපොරොත්තු සුන් වෙනකොට තමන්ගේ හිතේ අර ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ කියන තැන තමන් අප්‍රිය සංපයෝගු තමන් අකමැති දෙයක් දැන් සිද්ධ වෙලා මේක එක එක ආකාරයෙන් එක එක කෙනාට එක එක විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. සමහර අය ඇහැ පිනවන්න කැමති. ඇහෙන් ලස්සන දේවල් බලන්න. සමහර අය කන පිනවන්න කැමති. කනෙන් අහන ශබ්දය ওই මිහිරි සින්දු එහෙම අහන්න. ඉතින් එක එක ආකාරයෙන් පංචකාමයේ සකස් කරන දේවල් තමයි මේ සම්මුතිය තුළ කවුරුත් විඳින්නේ. මොකද කාම රැල්ලක්. මේ කාම ලෝකේ නෙමේක. මේ කාම ලෝකෙන් මේ කාම ලෝකෙ කියන්නේ මඩ ගොහරුවක්. මේ මඩ ගොහරුවේ මාත් මේ ඇත්තොත් මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආවේ. මේ මඩ ගොහරුව නිසායි. මේ මඩෙන් නිදහස් වෙන්නේ කොහොමද? මඩෙන් නිදහස් වෙලා මඩේ පිපෙන නෙළුමක් වගේ. මඩ නොගෑවි පිපෙන්න කිව්වා. නෙළුම අර දණ්ඩෙන් උඩට එනකොට මඩ ගෑවෙන්නේ නැහැ නේද? ඒ වගේ පිපෙන්න කිව්වා. දැන් එහෙමද අපි කරන්න ඕන? එහෙමත් නැත්නම් මේ යන විදියට යනවද? තීරණේ කා සතුට තියෙන්නේ? තමන් ඇඟිලි දික් කරලා බලන්න ඕන. ඇඟිලි දික් කරලා දැන් තමන් කල්පනා කරන්න අපෙන් වැරදිච්ච දේවල් තියෙනවා දැන් ගොඩක්. අපි යන මාවත වැරදි. අපි මේ මාවත වෙනස් කරන්න ඕන. මේ වෙනස් කරලා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ
උතුම් ප්‍රතිපදාව තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙනම් එහෙම කෙනා තමයි ශික්ෂාපද පහ යාකාරවම ආරක්ෂා කරන්නේ. පාණාතිපාතා, අදින්නා දානා වේරමණී, කාමීසු මිච්ඡාචාරා වේරමණී, කයින් කරන අකුසල් වලින් බැහැර වෙනවා. ජීවිතේ ගියත් සතෙක් මරන්නේ නැහැ. මధుරෙක්වත් වහන්නේ නැහැ එතකොට. අද්දුටුවයි සත්‍යයි. මේ ශරීරේ මේ සත්ව ලෝකේ ඉන්න හැම තිරිසන් සතාටම ගුදුරක්. මේ ශරීරේ ලොකු තමයි. මధుරුවා නේද? මිනිස්සු කියන සතාව මරන්නේ. ඩෙන්ගු මාරය කියලා කියන්නේ. බලන්න. එහෙම නේද? එහෙනම් ඒ ඩෙන්ගු මාරයෙන් වැළකෙන ක්‍රමවේදය තුළ තමන් ක්‍රියාත්මක වෙනවා. මේ මාරයා මధుරුවා. ඒ වගේම තමයි මේ ඇහැට පෙනෙන නොපෙනෙන ඌබුවන් ඉදලා ඉනිකුන්න පවා මේ ශරීරේ මේ පංචස්කන්ධි ගොදුරක් ඒගොල්ලන්. ඒගොල්ලන්ට මේක වහන්න පුළුවන්. අපිට පුළුවන් දෙක නතර කරන්න. හැම සතා. ඒ නිසා මේක තමන් කල්පනා කරන්න ඕන, අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගෙන මේ ලැබිච්ච සන සම්පත්තිය සහිත මනුස්සාත්මේ ආධාර කරගන්න ඕන, නැනස පාදා ගන්න විදිය. නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැනින් නිදහස් වෙන්න ඕන. මම මගේ කියලා දෙයක් නැහැ කියලා තමන්ට අවබෝධ වෙන්න ඕන. ඒ අවබෝධය ලැබෙනකොට දරුවගේ යුතුයකම් කොට ශ්‍රේෂ්ඨ කරනවා. මගේ කියලා සම්මුතියට මම සඳහන් කළාට පරමාර්ථ පැත්තෙන් මෙයා මට අයිති කෙනෙක් නෙමෙයි. එයාට මාවත් අයිති නෑ, මට එයාවත් අයිති නෑ. එතනත් නෑ, මෙතනත් නෑ, කොතනත් නෑ. ඔය අවබෝධය ලැබෙනවා. එහෙනම් අනිත්‍යයේ නිත්‍යතාවය Taman දකිනවා. මේ සියලුම දේවල් අනිත්‍ය භාවයටපත් වෙනවා. ඒ විදිහට පෙවුනට. ඒක Tamanට මම මුලින් සඳහන් කළේ ආහාර වේලක් අරගෙන බලනකොට ඒ ආහාර වේල සුවඳයි නාසයට දිවට රසය දැනෙන මේක දකිනකොට උණුහුම තියෙනවා ප්‍රේමනාප දින සති ගානක් කියලා බලන්නකො කොහොමද කියලා. වැඩි ඕනේ දවසක් දෙකක් තියන්න බලන්න. අරක දිහා බලන්න පුළුවන්ද? අර සුවඳ තියෙනවද? ඒ සුවඳ වෙන දුගදක් නේද තියෙන්නේ? ඒ වගේ තමන් ඔය බම්බයක් පමණ ලෝක තුල තමන්ට බලන්න බැරිද? අසුබ භාවනා මෙනෙහි කරන්න බැරිද? වැසිකිලි කරනකොට මෙනෙහි කළාද? නානකොට මෙනෙහි කරන්න බැරිද? මේකට ආහාර දෙනකොට මේකට කවනකොට මෙනෙහි කරන්න බැරිද? ඒව නෙමෙයිනේ බැලුවේ අපි. අපි කෑම කන ගමනොත් ටීවී එක දිහා බැලුවා. අපි කෑම කන ගමනොත් අපි අර දේවල් වෙච්ච සින්දුවක් ගැන හිත තමයි. මොකද? අයෝනිසෝ මානසිකාරේ. සිහිය පිටුවාගෙන වැඩ කරන්නේ දැන්වත් ඒක सिद्ध කරන්න. එහෙම सिद्ध කරලා සංවර භාවයක් ඇති කරගන්න. සංසාරේ තියෙන මේක ඇතුලේ සත්මහා සාගරයේ බුදුහාඳුරු උපමා කරනවා මේ බම්බයක් පමණ ලෝකෙට. මේකේ සංසාරේ. මේ සංසාරේ සැරිසරන එක නතර කරන්නයි බුදුහාඳුරු දේශනා කළේ. මේ සත්මහා සාගරයට ගංගාවල් එනවා එක එක පැතිකඩ වලින්. සරබූ ගඟ, නයිල් ගඟ, ඒ වගේම ගංගානම් ගඟ, ඒ වගේ ගංගාවල්. ඒ ගංගාවට වැටුණට පස්සේ ගංගාවේ මූදේ වතුරට ගංගාවල් මූදට වැටුණට පස්සේ ලුණු රසයි. ඒ වගේ තමයි මෙන්න මේකටත් එනවා නොඑක් ආකාරයේ නොඑක් පැතිකඩ වලින් ගංගාවල්. මේ ඇහෙන් එන රූප දකින්න රූප නිසා මේකේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේකත් ගංගාවක් සංසාරේ. කනෙන් ඇහෙන ශබ්ද නිසා, නාසයට දැනෙන ගන්ධ නිසා, දිවට දැනෙන රසය නිසා, කයට දැනෙන පහස නිසා, මනසට දැනෙන ධම්මේ නිසා මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තමන්ගේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගන්න උත්සාහ ගැනීමක් සිද්ධ කරනවා. බුදුහාමුදුර දේශනා කරනවා ඒක තමයි කෙලෙස් තබන වීරිය. ඒක තමයි ප්‍රඥාවන්තගේ ලක්ෂණය. ඒ ප්‍රඥාවන්තයා අකුසලයට බයයි. උන්චි අකුසලයක්වත් කරන්නේ. සසර බය දකින්නවා. සසර බය දැක නිවෙන්න උත්සාහයක් ගන්නවා. තවත් කෙනෙකුගේ දියුණුවට බාධා කරන්නේ. මුසාවාදා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා, පිසුනා වාචා වචනෙන් කරන අකුසල් සිද්ධ කරන්නේ. ඒ වගේම සිතින් සිතන ලෝභය කියන එක එනකොටම දකිනවා. දැන් මගේ හිතට ඇවිල්ලා තියෙන්නේ යම් ලෝභයක්. දන් දෙන සමහර ලෝභයින් එමේනෝ. අත දිගෑරලා දෙන්න ඕන. අත දිගෑරලා දෙන්න ඕන කියලා කියන්නේ Tamanට බැරි දෙයක් කරන්න එපා. කරන්න හොඳ නෑ.
Tamanta යම් කිසි ශක්ති ප්‍රමාණයක් තියෙනවා මට මේ දේෙන් මේක කරන්න පුළුවන් කියලා ඒ දෙන දේ ප්‍රසන්න විදියට දෙන්න ඕන. ප්‍රභාස්තර විදියට. දෙන්න පුළුවන් එක එළවලුවකුයි බතකුයිද නැත්නම් ලුණුයි බතුයිද ඒක හොඳයි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක දෙන්න ඕන සතුටු. දෙන්න පුළුවන් දාණයට හැටියට උණුසාල්ද උණුසාල් කැඳද ඒක සතුටින් දෙන්න ඕනේ. එහෙම තමයි බුදුහාමුදුරු දේශනා. ඒක ඇසි තියෙන්න ඕන අපේක්ෂාවක්ද අත්හැරීමක්ද නෑ අත්හැරීමක්. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිත. ඒ අසංකාර සිත කියලා කියන්නේ තමන් කිසිම බලාපොරොත්තු. ඒ වගේ තමයි දරුවන්ට යුතුයකම් ප්‍රතිෂ්ඨ කරන්නේ. ආගම දහම වෙනුවෙන් ඥාතීන්ට අසල්වැසියන්ට කාට යුතුයකම් ප්‍රතිෂ්ඨ කරනවා. මම ජීවත් වන්නේ අන් අයගේ යහපත නිසා. එහෙම කෙනා තවත් කෙනෙකුට දියුණුවට බාධා කරන්නේ. තමනුත් සුවපත් වෙලා අන් අයට සුවපත් වෙන විදියට මාර්ගය පෙන්න දෙන මාවතොස්සේ තමන් ගමන් කරනවා. ඒ අයටත් මේ මාවතොස්සේ ගමන් කරන්න මාර්ගය පෙන්නලා දෙනවා. මෙන්න මේකයි සිද්ධ කරන්න ඕන. එහෙම සිද්ධ කරොත් තමයි බුදුහාඳුරු දේශනා කළේ තමන්ට මේ සසර සැඩ පහර ජය ගන්න පුළුවන්. කාම කියන එකේ කාම ඕග කියන එකෙන් බැහැර වෙන්න පුළුවන්. අපි හැමතිස්සෙම මේ පංච ඉන්ද්‍රියන් අපිව වසඟ කරගන්නේ කවුද? කෙලෙස් මාරය. කෙලෙස් මාරයේ තොණ්ඩුවට අපි අහුවෙලා ඉන්නේ හැමතිස්සෙම. මාරයාගේ වසඟේ අපි ඉන්නේ. මේ මාරයාගේ වසඟෙන් බැහැර වෙලා බුදුහාඳුරුවන්ගේ පැත්තට යන්න. බුදුහාඳුරුවන්ගේ සරණ යන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. තුරුණුවන්ගේ සරණ යන්න අන්න මාරයාගේ වසඟෙන් බැහැර වෙන්න පුළුවන්. මාරයාට කිට්ටු වෙන්නත් බෑ. මාරයට කිට්ටු නොවන තත්ත්වයට තමන්ට කටයුතු කරන්න පුළුවන්. අන්න ඒක තමයි බුදුහාඳුරු මතු කරගන්න කිව්වේ. ඒ මතු කරගන්න ශක්ති ප්‍රමාණයට තමන්ට පුළුවන් අභ්‍යන්තරයේ සෝයක් ලබන්න. ඒ සෝය තමයි බුදුහාඳුරු කිව්වේ නිවීම කියලා. ඒ නිවීම මතු කරගන්න නම් මේ ප්‍රතිපදාව තුළ ප්‍රමාද නොවි අප්‍රමාදීව කටයුතු කරන්න මේ හැමදෙනාම උත්සාහ ගත්තොත් අර අපි සංසාරේ නිවම කියන එක නිවන කියන වහගත්තේ අපි ළඟ තිබුණා නිවන. මේ සසරට එනකොට නිවන තිබුණා. අපි විසින් තමයි වහගත්තේ. ඒ වහගත්ත නිවන නැවත වරක් විවෘත කරන්නත් ඕන අපි. කාමච්ඡන්ද කියන්නේ කාමයට තියෙන කැමැත්ත. මේ කාමච්ඡන්දය නිසා තමයි මේ හැම දෙයක්. දරුවෝ බිහි කරන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්නේ, මේ පංචීන්ද්‍රිය නාධාරණ මේකට කවන්නේ, පොවන්නේ, නාවන්නේ. හැබැයි ඒ කාමය කියන එක යථා ස්වභාවය Taman දකේ කාමය උද්දීපනය වෙනද අන්තගාමී වෙන විදියට. ඒ කියන්නේ ඒකට ඕනවට ඇලෙන්න හොඳ නැහැ. ඇලීමක් තිබුණොත් තමයි ඒකේ බැඳීමක් ඇති වෙන්නේ. ඇලෙන්නේ නැතුව මේ පංචේන්ද්‍රියන් ආධාර කරගෙන ලෝකේ Tamanට අවශ්‍ය දේවල් ලබා ගන්න. ඒක තමයි බුදුහාමුදුරනේ දේශනා කරේ. අසුභවාදී දර්ශනයක් නෙමෙයි. මුද ධනාත්මක දර්ශනයක් බුදුහාමුදුරේ දේශනා කළේ අර මසසින් නොබල නැනස පාදාගෙන ප්‍රඥා ඇස අවදි වෙන විදියට තමන් මේ හැම දෙයක්ම පරිශීලනය කරන්න පුළුවන්. අන්න එතකොට දරුවගේ යුතුයකම් ප්‍රතිෂ්ඨ කරනවා, ස්වාමිපුරුෂගේ යුතුයකම් ප්‍රතිෂ්ඨ කරනවා, කාටත් තමන්ගේ වෙන්න තියෙන සේවාව ඉෂ්ට කරනවා. කිසිම ලාභ අපේක්ෂාවක් නැතුව ලද දෙයින් සතුටු වෙනවා. සුභර ගතිය තියෙනවා. අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ. නිදා ගන්න කොයිද තියෙන්නේ නිදා ගන්නවා. ආහාරට මොනවද තියෙන්නේ ආහාර ගන්නවා. ඒ ආහාර රසය දැන් තමයි අවබෝධයෙන් දැකලා තමයි රස ආහාර ටික පරිශීලනය කරන්නේ. ඇයි දැන් අර ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවනේ. පිළිකුල් භාවනාව මෙනෙහි කරනවා. මේ හැම දෙයක්ම මේ අනුව ක්‍රියාත්මක කරනකොට බුදුහාමුදුරු දේශනා කරන්නේ තමන්ගේ නිවීම තමා තුළින්ම මත කරගත්තා මේ ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව කටයුතු කරන් මේ ධර්ම ඖෂධය අමාවැස්සක් වේවා. සසර කතරින් ඈතරවඬ විශේෂයෙන් කාමච්ඡන්දය, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා මේ පංච නීවරණයෙන් බැහැර වෙලා බුදුහාඳුරු දේශනා කරපු සංයෝජන ධර්ම 10ක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බස පරාමාස මේ සංයෝජන ධර්ම තුන ඡේ කරන්න උත්සාහ ගැනීම සිද්ධ කරලා සෝවාන් මාර්ගඵල ලබන්න තමන්ගේම සම්බුද්ධියෙන් තමන්ට ශක්තිය මතු කරගන්න මේ ධර්ම ඖෂධය අමාවැස්සක් වේවා. සසර බය දකීවා. සසර කතරින් ඈතරවඬ මේ ගෞතම බුද්ධ ශාසනයේදීම දෙවියන්ටත් මේ ගිය ඥාතීන්ටත්
ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි, අද මේ නිවසේ උතුම්ම ඉහළම පින්කමක් සිද්ධ කරලා නිමවටපත් වෙනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. දානයන් අතරින් ඉහළම දානය තමයි ධර්ම දානය. ආනිසංස ගෙන දෙන දානය. ඒ නිසා ධර්ම දානීය පින්කමක් සිද්ධ කළා. හොඳට බණ ඇහුවා. දැන් මේගොල්ලන්ට තියෙනවා ඒ ලබාගත් පුණ්‍ය ශක්තිය කුසලයේ අනුමෝදන් කරන්න. ත්‍යාගෝ කියලා කියන්නේ ඔකට තමයි. තම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක කියලා යම් සුවයක් ලබලා තමයි තවත් කෙනෙකුට සුවයක් දෙන්න පුළුවන් වෙන්නේ. තම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක නොවි ඒ සුවය ලබා ගන්න බෑ. ඒ කුසලයේ ලබා ගන්න බෑ. ඒ නිසා තමන් ප්‍රතිපත්ති තුල දැන් අද ක්‍රියාත්මක වුණා. මේ හැමදාම තමන්ගේ හුස්ම රැල්ල තියෙන තාක්කල් අපි මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවා කියන සිත ඇති කරගෙන අපගේ නමින් මිය පරලෝ යන්ට තුන මීට දින 7කට පෙර මිය ගිය ඒ කොතලාවලගේ ප්‍රේමදාස පින්වත් අවුරුදු 59ක් ආයුෂ වින්දනය කළ ජන්මාන්තර ගත වෙච්ච ඒ පින්වත් උපාසක මහත්මයා ඇතුළු තමන්ගේ අනිකුත් කුල පරම්පරාවේ මියගිය පිරිස් ඉන්න පුළුවන් යම් සසරත වැරද්දා නිසා. ඒ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ ඇත්තන්ගේ නමින් මියගිය පිරිස් ඉන්න පුළුවන්. එහෙම මියගිය පිරිස් ඉන්නවනම් ඒ වගේම සංසාරේ අපි ඉපදිමින් මැරිමින් එන ගමනේදී අපට මව් වෙච්ච, පියා වෙච්ච, සහෝදරය වෙච්ච, ඥාතිවරු වෙච්ච ඇත්තෝ යම් සසර අත වැරද්දක් නිසා දුගතිගාමී ස්ථානයක පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා දුගතිගාමී ස්ථානයක නම් දුගතිගාමී ස්ථානයෙන් අත මිදේවා. සුගතිගාමී තත්ත්වයටපත් වෙත්වා. සුගතිගාමී ස්ථානයේ සුගතිගාමී තත්ත්වය වඩාත් වර්ධනය කරගනිත්වා. කෙලවර උතුම් අමහා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පින්වත් පිරිස වගේම තවත් පිරිසක් සම්බන්ධ වුණා සාදුකාරයෙන් පින් අනුමෝදන් කරගන්න. සදේවුලවට අධිපති සක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාඩ විරුඩ විරූපාක්ෂ වෛශ්‍යර සතරවරන් දිවි හාමුදුරන් වහන්සේලා. ඒ වගේම සීලුම දිව්‍ය ලෝකල දිවි රාජ්‍යෝත්පයන් වහන්සේලා. ශ්‍රී විෂ්ණු මහා කතරගම දිවි රාජ්‍යෝත්පයන් වහන්සේ, ශ්‍රී සුමන සම දිවි රාජ්‍යෝත්පයන් වහන්සේ, විභීෂණ දිවි රාජ්‍යෝත්පයන් වහන්සේ ඇතුළු ගම්බාර දේවතාවුන් වහන්සේ ඇතුළු සීලුම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා නිවන් අවබෝධ කරගන්න පාරමිතා දම සීලුම දෙවිගොල්ලෝ සාදුකාරයෙන් පින් අනුමෝදන් කරන සෑදී පැහැදිලි මේ ගෘහයට මේ භූමියට අධිකෘත ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා. ඒ හැමදිනාම මේ පින් අනුමෝදන් කරන දිව්‍යාසිතුරු බ්‍රහ්මයතුරු වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා මේගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දෙවියන්ට පින් අනුමෝදන් පළමුව දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදායිත්තාවචා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්බදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ නාගානුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා. ඒ වගේ මියගිය ඥාතින්ට පින් අනුමෝදන් කරන් ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, ධර්ම ශ්‍රවණය කරලා දහම් පරිස්කාර පූජා කරලා විලම්පස් පූජා කරලා මේ හැම දිනම ලබාගත් සීල කුසල සම්භාරයන් මේ හැම දිනාටම හේතු වාසනා වේවා. හේතු වාසනා වෙමින් කරන රැකරක්ෂාවල් නැත්නම් ව්‍යාපාර කටයුතු නැත්නම් ගොවිතැන්පත් කටයුතු නැත්නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැත්නම් ඒ සියල්ලම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මේ හැම කටයුත්තක්ම බොහොම හොඳට ගෞරවයෙන් යුතුව සිද්ධ කරන්න බුද්ධ ගෞරවය, ධම්ම ගෞරවය, සංඝ ගෞරවය ඇති කරගෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන රාගාදී ක්ලේශයන්ට ගොදුරු නොවේ. බොහොම හොඳට Tamanට ඒ කරන සෑම කටයුත්තක්ම හොඳට පිළිවෙතක් අනුව සිද්ධ කරන්න අවශ්‍ය කායික ශක්තිය මේ හැම දිනාටම ලබා ගන්න මේ උදාාරතර කුසල සම්භාරය හේතු වාසනා වේවා. විශේෂිත පාදාන්තය දක්වා ශරීරයේ යම් රෝගකාරකයක් ඇතනම්, අස්පහක් කටවක් දෝෂාන්ධකාරයක් ඇතනම්, නාග්‍රහ නව දිනා වහන්සලෙන් යම් අපලුපාදුරයක් ඇතනම්, මාර්ග බාධක ඒ රාශියක් ඇතන සියල්ලම විදි විශ්වාසයෙන් නිමිත්වා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිමිෂණ කී බදාල් සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න දෙවියන්ට
මේගිය ඥාතීන්ටත් ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. සබ්බින්තියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිච්ඡ නිච්ඡං මජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු